නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සම්බුදු සිත කාසිරිය උතුම් සදාම් සාකච්ඡා පිණිස අපි භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන දැල්ලුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෙසා දැල්වන පහන්සිල මොන තරමින් අපගේ හිත සුවපත් කරනවාද? කුඩා සන්දේ අම්මා අප්පච්චි එක්ක විහාරස්ථානයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා දල්වන ලද පහන් වැට පහන්සිල මේ මොහොතෙත් සිහිපත් වෙනකොට හිත කොච්චර නිවෙනවද කියලා පින්නතුන් දන්නවා. ඉතින් අදත් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන දහම් සාකච්ඡාවට දුර්ලභ වාසනාව පුණ්‍ය අවකාශ නිර්මාණය වුණා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් වැඩමවා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව දොහා කටාරෙහි සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ මහත්මයා සහ මහනුවර සුදුහුම්පොළ පදිංචි මංජුලා වඩුගුඩ පිටිය මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් කැටුව අදත් අපි ඉක්මනින්ම සදහම් සාකච්ඡා පිණිස කාලය උදා කරගනිමු. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමිනේ උතුම් සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කිරීමට කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෑමි රැකවන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ දෙව්මිනිස් ලෝකයාට නොපෙනෙන, විවර නොවෙන, අත් නොවිඳින එහෙමයි. සුවිශේෂී වූ අවබෝධයන් ඥාන 10ක් ගැන. ඒවට කියන දසබල ඥාන කියලා. මේ දිනවල විශේෂයෙන් අපි දසබල ඥාන අතර අපි 7 වෙනි දසබල ඥානය වන ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti කියන මේ මනස තුළ ඉපැද්දිය හැකි විශේෂ වූ ගුණධර්මයන් පිළිබඳව සර්වඥයන් වහන්සේ අවබෝධ කළා. ඒතකොට ඒ විතරක් නෙවෙයි, ඒවා මනසක් තුළ උපදින්න නම් කාලයක් තිස්සේ මේ කයින් වචනේ මනසින් දියුණුවේ යුතු යම් යම් ගුණධර්ම තියෙනවා. එහෙමයි ස්වාමීනි. අන්නේ ගුණධර්ම වලින් හිත පිරිසිදු වෙනවා. ඒ ගුණධර්ම වලින් හිත පිරිසිදු වෙනකොට තමයි ටික ටික එතකොට මේ සමාධි බලය, සමාපatti බලය, විමෝක්ෂ කියන දේවල් එහෙමයි. අත්දකින්න භාග්‍ය උපදින්නේ. ඒක තථාගතයන් වහන්සේ කල්ප කාලාන්තරයක් සසරේ, අසංකේය කල්ප ගණනක් සසරේ මේ උදාර ගුණ සම්පatti වලට තමන්ගේ ජීවිතය වසී කරගෙන හිටියේ. ඒ නිසා මොකද වුනේ? දැන් අපි අහලා තියෙනවා කුඩා කාලේ අර දෙමව්පියෝ මේ අර කුඹුරු සීසාවෙන් ඉන්නකොට දඹගස්සේව නිදගෙන පළවෙනි ධ්‍යානෙට සමවැදිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කුඩා දරුවෙක් ඉන්න කාලේ. ඒතර බලන්න මේ සසර පුරුදු කියන ඒවා මේ හිතට කොච්චර ඉක්මනට සමීප වෙනවද? යහපත් දේත් අයහපත් දේත්.
මම දැකලා තියෙන දැන් සමහර අය උඩා කල සිටම අනාචාරයට පෙළඹෙනවා. සසරත් එක්ක සම්බන්ධයි. ඒ කල්පකාලාන්තරයක් සසරේ අනාචාරයෙම පෙළඹෙන කෙනා මොකද වෙන්නේ? කුඩා කාලේ ඉඳලම අනාචාරය. බේබදුකමට ඇබ්බැහි වෙච්ච කෙනා කුඩා කාලේ ඉඳලම බේබදුකමේ. ඒක වළක්වන්න බෑ ඒක. ස්වාමීනි කිසිවෙකුට මේ මොහොතේම යම් ධෛර්යයක් කරගන්න පුළුවන් නම් අනේ මේවා සසර පුරුදු බවට පත් වේ අපේ ස්වාමීන් වහන්සේ දැන් සිහිපත් කරන ආකාරයෙන් මම මේ අකුසලෙන් දැන් මිදෙන්න ඕන කියලා නැගිට්ටොත් හොඳයි. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ තමන්ගේ මේ යහපත් පැත්තට පුරුදු කියන ඒවා මේ අදාදම මේ මොහොතේම නැගී සිටින්න ඕන දේවල්. මොකද මේ සසරට එකතු වුණාට පස්සේ ගැලවෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ සමහර දේවල් ගත්තොත් එහෙම දැන් සමහර ළමයි ඔයගොල්ලෝ දැකලා තියෙයි කුඩා කාලේ ඉඳන්ම මේ වගේ අනාචාර වලට එක්ක බලෙන් පොළඹව ගන්නවා බලහත්කාරයෙන් එක්ක ඒ කැමැත්තෙන් සමහරට දෙමව්පියෝ මුල් වෙලා සහෝදරයෝ මුල් වෙලා සමහර ඥාතීන් මුල් වෙලා වෙන බාහිර අය මුල් වෙලා කර්ම විපාක විදියට එනවද මන්ද. එහෙමයි. ඒ සසර පුරුදුයි. තේරුණා නේද? සමහරලාට තමන් බලහත්කාරයෙන් සමහරට පෙර සසරවල ඒ වගේ දේවල් කරලා ඇති. එතකොට ගැටින් ගැලවෙන්න බෑ. බේබදුකමට ඒත් එහෙමයි. මේ ගෑල්ලමයි පිරිමිලමයි වැඩිහිටියයි කියලා භේදයක් නැහැ. අද කොච්චර ඒ වගේ ව්‍යසන වලට බලහත්කාරනුපත් වෙලා තියෙනවා කැමැත්තනුපත් වෙනවා. ඒ නිකම් අර ගැලවෙන්න බැරි විදියට ගැට ගැහිලා තියෙනවා. සසර පුරුදු. ඒක පැත්තෙන් කර්ම විපාක. දැන් Taman සසරේ වගේ දෙයක් සසරේ කරලා තියෙනවා නම් මේ ජීවිතේ ලේසි නෑ යට ගැලවෙන්නේ. බලන්න මේ සංසාර දේවල් Tamanට කොච්චර බලපානවද? එහෙමයි. හිතාගන්න බෑ ඒක. පුදුම දෙයක් ඒක. ඒතර බලන්න එහෙම ලෝකේ මහබෝසතාණන් වහන්සේ කුඩා කල සිටම කාමයන්ගේ විමුච්ච අකුසල ධර්මයන්ගේ විමුච්ච මනසකින් ඉන්නවා කියලා කියන්නේ. සංසාරේ කොච්චර උදාර පුරුදුද එතකොට ඒවා. එහෙමයි. ඒකයි. ඒතර මේ කාලේ බහුතරයක් ගත්තොත් ඒ කාලේ සමාජයේ ධාරණ ශක්තිය විශාල පිරිසකට තියෙනවා. ධාරණ ශක්තිය කියන්නේ ප්‍රඥාව කියන ඒවා, සමාධිය කියන ඒවා. පුදුම දෙයක් මේ 7 අවුරුද්දේ ඊටත් වඩා අඩු පොඩි වයසේ අයට පිළිහිටනවනේ බොහොම ලස්සනට. හරි විශ්මිතයි ඒක. හිතාගන්න බෑ ඒක. බලන්න මේ සසරට ගුණයක් පුරුදු කළත් අගුණයක් පුරුදු කළත් ආයෙලෙස් නෑ පිටිපස්සෙන් ආයෙ කරකිලා තමන්ට ගැට ගැහිලා අතහැර ගන්න බැරි විදියට තමන්ගේ ජීවිත පිටිපස්සෙන් එනකොට තමන්ටම අගුලක් වගේ අහපව් මේ අගුලක් තමයි තියෙන්නේ ස්වාමීනි. එහෙමයි. හරි පුදුමයි. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ පුළුවන් ආකාරයෙන් ගුණ සම්පatti පුරුදු කර අනිත් එක තමයි මේ ලෝකෙට දායාද කරන්න ඕනේ ඒවා. ගුණ සම්පatti කියන ඒවා. බෙදකට හේතුව බුද අපි දැන් ওই දෙකම සංසාරේ කරලා තියෙනවනේ. අපි නරක දේවල් වල ඇබ්බැහි වෙලා ඉඳලා තියෙනවා. අනිත් අය නරක දේවල් වලට ඇබ්බැහි කරලා තියෙනවා. ඕවා එකට එකතු වෙනකොට සසරේදී හරි අමාරුයි. ඕවකින් ගැලවෙනවා කියන එක. හිතාමතා කොච්චර ගැලවෙන්න උත්සාහ කළත් බලෙන් සමහර විට මේ දේවල් වල හිර කරගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඇයි? සමහරට අනිත් අය සංසාරේදී නරක දේවල් වලට ඇබ්බැහි කරවලා යනවා. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බලන්තර මේ ධර්ම දානෙ දෙන පිරිස ගන්න එතකොට කල්පනා කරලා මේ වෙලාවේ බණහන පිරිසගේ මනස යහපත් දෙයක වළඳ ගන්න උපකාර කරනවද අයහපත් දෙයින් හිත වළඳ ගන්න උපකාර කරනවද? මේ වෙලාවේ මනසක් මේ කරන උපකාරය මනසත් තුල අයහපත් දෙයින් හිත බැහැර කරවලා යහපත් දෙයක හිත වැළඳ ගන්න කරන අනුග්‍රහයක් මේ තියෙනවා. සසර යනකොට මොකද වෙන්නේ? සසර යනකොට ඕකත් අනිත් පැත්තට එනවා පිටිපස්සෙන් තමයි. එහෙමයි. අයහපත් දේ තුල වෙලි තිබෙන මනස යහපත් දේට විලන්න Tamanට අනුග්‍රහ කරන්නේ මේ කරන පිනෙන් තමයි. එහෙමයි. මේ කරන පින ධර්ම දානෙ පින ආශ්චර්යයක්. කුසලයේ හිත වෙලා ගන්න ආසන යහපතේ හිත වෙලා ගන්න ආසන මේ කරන්න පුළුවන් උදාර පින්කම ධර්ම දාන. එහෙමයි ස්වාමීනි. නේද? අනිත් මේ වගේ ව්‍යසනකාරී තත්වයක ලේසි නෑනේ යහපත් දේ හිත තියාගෙන ඉන්නවා කියන කරුණ කාරණා තේරුම් අරගෙන. ඒක ව්‍යසනකාරී කාලයකදී අපි මේක තව කල්පනා කරනවා නම්
එතකොට පැති කීයකින් ව්‍යසනයක්ද ලංකාව ගත්තොත් එහෙම ලෝකෙ ගත්තොත් එහෙම. එහෙමයි. හැම පැත්තෙම ඉතින් ආඝාතයට වැටිච්ච මොහොතක් විතර. මේ වෙලාවේ තමන් පිහිට වෙලා ඉදිරිපත් වෙලා තමන්ගේ ධනෙ වියදම් කළා තමන් මේ කරන කැපකිරීම සසර පුරා තමන් ව්‍යසනකාරී සෑම මොහොතකදීම තමන්ගේ හිත රකින්නේ ගුණධර්මයේ පිහිටවන්නේ යහපතේ පිහිටවන්නේ මේ කරන උදාරපණින්ද තමයි. එහෙමයි. ඒ නිසා තමන් කරන දේ තමන්ම දායාද කරගන්න. ඒක නිතර සිහි කරන්න ඕන කාරණාවක්. තමන් කරන දේ තමන් දායාද කරගන්න. එතකොට අපි මේ දිනවල විශේෂයෙන් කතා කරන හිටියේ මේ ධානා සමාපatti වල සම්බන්ධ බොහොම ලස්සන දහම් කරුණක්. මේ තපස්සු ගුරුපති සූත්‍රයෙන් මුල් කරගෙන මහබෝසතාණන් වහන්සේ ගිහි අතහැරියා. රජගෙවල් අතහැරියා. ඒතකොට මේ හැම දෙයක්ම අතහැරලා දැන් බලනවා හැබැයි හිත මොකද වෙන්නේ? හිත කාමයෙන් ඈත් වෙන්නේ නැහැ. එතකොට මහබෝසතාණන් වහන්සේ කල්පනා කරලා බැලුවා මොකද්ද මේකට හේතුව? හේතුව බලද්දී දැක්කා තමන්ගේ හිතින් කාමී දුර්විපාක සිහි කරන්නේ නැති එක තමයි මේකට හේතුව. නික්කම්මේ ආනිසංස අරමුණු කරවන්නේ. එතකොට කාමී ආදීනව සිහි නොකිරීම නිසා නික්කම්මේ ආනිසංස සිහි නොකරන නිසා කයින් කාමයේ අතහැරියත් හිත වැළඳගන්නේ කාමයේ තුල. එතකොට මහ බෝසතාණන් වහන්සේ කුමක්ද කළේ? ආයෙත් තමන් කාලයක් කාමයන්ගේ දුර්විපාක සිහි කර ඉන්න මහන්සි ගත්තා. එහෙමයි. නිකම්මේ ආනිසංස සිහි කර මා කාලයක් ඉන්නකොට හරි පහසුවෙන් නිකම්මේ හිත බැස ගන්න පටන් ගත්තා. ඒතර බුදුරජාණන් දේශනා කළා අන්න එතකොට මේ විදියට කාමයන්ගෙන් වෙන් ආදීනව සිහි කර කාලයක් ඉන්නකොට කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සැපේ ඇති පළවෙනි ධ්‍යාන උපදවාගෙන ඉන්න වාසය කරන්න හැකියාව භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේට ලැබිලා තියෙනවා පින්වත්නි. ඒතර බලන්න පළවෙනි ධ්‍යානය කියන එක මනසක් තුළ උපද්දන්න අනතුරක් විදියට තියෙන දෙයක් තමයි බුදුරජාණන් දැක්කේ කොහොමද? මේ කාමයෙන් හිත වෙළඳ ගැනීම. කාම විතර්ක. එතකොට ඒකට භාග්‍යතුන් බෝසතාණන් වහන්සේ කුමක්ද අනුගමනය කළේ? කාමයන්ගේ ආදීනව බහුල වශයෙන් සිහි කර නික්කම්මේ ආනිසංස සිහි කර වාසය කරපේක. බලන්න එතකොට පළවෙනි ධ්‍යානෙ පිරිසුදු කරගන්න විදිය මහ බෝසතාණන් වහන්සේ ඉලක්කෙටම ඒ ප්‍රතිපදා පින්වත්නි අවබෝධ කරගත්ත. අපි ඒක ඊ කතා කළා. එතකොට කාමයන්ගෙන් වෙන් වෙලා දැන් පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තත් මහ බෝසතාණන් වහන්සේගේ මනස තුළ දැන් යම් කුසල විතරකයක් තුළ පවත්වන ඕනේ. ඒ කුසල විතරකෙත් එක්ක මනසට ආගන්තුක මොකද වෙන්නේ? කාම සංඥා හිත තුළ මානසිකාර වෙන්න සිහි වෙන අවස්ථා කාම සංඥා මේ හිතේ කැරකෙන අවස්ථා ඇති වුණා. ස්වාමිනේ අවසරයි. දැන් කුසල විතර්කේ වුණත් හිතේ විතර්ක වෙන්නකොට අර සංඥා මතුවෙන ස්වභාවය සංඥා හිතේ කැරකෙන. එහෙමයි ස්වාමී. සංඥා කැරකෙන. කාමයේ නිරුද්ධයි. එහෙයි ස්වාමී. ඒතර මේ කාමයේ නිරුද්ධයි කියලා කියන්නේ කොහොමද? සංකප්ප රාගෝ ඒක තමයි කාමයෙන්. සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. ඒතර සංකල්පී රාග නිරුද්ධයි. නමුත් කාම සංඥාව හිතට එනවා. එහෙමයි. එතකොට හරි ආශ්චර්යයි. මහ බෝසතාණන් වහන්සේ ඊට පස්සේ කුමක්ද කරේ? මහ බෝසතාණන් වහන්සේ බැලුවා දැන් මේ විතක්ක ਵਿਚාරත් එක්කනේ මේක ඉන්නේ. ඒතකොට විතක්ක ਵਿਚාර නැතුව ඉන්න හිත පවත්තන්න දැන් මහන්සි ගන්නවා. නමුත් විතර්ක ආයෙත් උපදිනවා. විතර්ක උපදිනවා. ඒක කල්පනා කළා ඇයි මේ විතක්ක ਵਿਚාර නැතුව හිත පවත්තන්න බැරි ඇයි? පරිේශණයක නිරත වුණා ආධ්‍යාත්මික. බලනකොට විතක්ක ਵਿਚාරවල ආදීනව සිහි කරන්නලා. ඊට පස්සේ කුමක්ද කරේ මහ බෝසතාණන් වහන්සේ? විතක්ක ਵਿਚාරයන්ගේ ආදීනව විතක්ක ਵਿਚාර පවත්තනකොට මේ තමන්ගේ මේ කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන ස්වභාවය තීරුම් ගත්තා. තීරුම් අරගෙන ආදීනව සිහි කරවල දුන්නා. දැන් ඒක මෙහෙම ගෙනියන් අපි. දැන් අර අපි හිතමු දැන් පොඩි එක්කෙනෙක් අපි බඩගගා යනකොට දැන් පුංචි ගිනි අඟුරකට ඒ වෙලාවේ පිච්චුණත්
ගිනි අඟුරට ඒ වෙලාවේ බය වෙලා ඉන්න. ඇයි? ආදීනවේ අත්විඳපු වෙලාවේ පොඩ්ඩක් බය වෙලා ඉන්න. නමුත් ආයිත් අමතක වෙන්නේ නැද්ද ඒක? අමතක වෙනවා ඒක. එහෙමයි. ඒ වගේ තමයි අපිට උනත් එහෙමනේ. කාමයන්ගෙන් අපි ඕන තරම් ගුටි කනවා. ගුටි කාලා හිතන මට නම් ආයෙ ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ පීඩාව විඳිනකම් විතරයි. ඒ පීඩාව විඳලා ආයෙ පොඩි කලක් ගියට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් අර ඔක්කොම මතකයි ආයෙ පරණ තැන. කොහොමද ඒකට හේතුව? ඒ කියන්නේ ඒකේ ආදීනවෙන් පීඩාවක් වින්දත් හිතේ ස්වභාවය මොකද්ද? විඳව පීඩාව අර අල්ප මාත්‍ර ආස්වාද ඉදිරියේදී අමතක කරනවා. එහෙමයි. අල්ප මාත්‍ර ආස්වාද ඉදිරියේදී අරක අමතක කරන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඒකට තියෙන පිළියම මොකද්ද? නැවත නැවත සිහි කරවන්න ඕන එක. ආදීනවේ සිහි කරවන්න ඕන. ඒ වගේම විතක්ක ਵਿਚාරයේ පවත්තගෙන යද්දි පොඩි වෙහෙසක් දැනුණත් ප්‍රීතියෙන් සුඛයෙන් ඇති වෙන ආස්වාද නිසා මොකද වෙන්නේ? විතක්ක ਵਿਚාරයේ ආදීනව අමතක වෙලා යනවා. ඒ නිසා මොකද කරවන්න ඕන? ඒ විතක්ක ਵਿਚාරයේ ආදීනව විතක්ක ਵਿਚාර නැති බවේ ආනිසංස හිතට කියලා දෙන්න ඕන. ආපහු නැවත අන්න කියලා දෙනකොට විතක්ක ਵਿਚාර නැති බවේ හිත පහදින්න බෝසතාණන්සේගේ හිත පටන් ගත්තා. අපි ඒ දක්වා ඊයේ කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒතර හරිය ලස්සනට මේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේට අහිතකර හිතකර දේවල් බොහොම ලස්සනට විස්තර වෙන තැනක් මේක. හරිම සුන්දරයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත්නි කොහොමද පසු කාලයේදී විතක්ක ਵਿਚාර සංසිඳීමෙන් දෙවෙනි ධානයේ උපදවාගෙන වාසය කරා කියන ආනන්දේනි ඒ මට මේ විහරණේ වාසය කරද්දී විතක්ක ਵਿਚාර සහගත සංඥා මනසිකාරයෝ මතුවෙන ගත්තා කියලා කියනවා. ඒත් ආය අර විතක්ක ਵਿਚාර එනවා. දැන් පළවෙනි දෙවෙනි ධානය හොඳට වඩලා තියෙද්දි ආයෙ මොකද වෙන්නේ? දැන් ප්‍රීතියත් එක්ක වාසය කරනකොට දැන් අර කාම සංඥා හිත ඇතුලේ දෝංකාර දෙන එක ඩිංග නැති වෙලා ගියා. ඊළඟට දෝංකාර දෙන ගත්තා මොකක්ද? විතක්ක ਵਿਚාර. විටින් විට දෝංකාර දෙනවා. එහෙම කුසල විතර්ක අවසරයි. විතක්ක විතර්ක සහගත සංඥා මනසිකාරය. විතර්කත් එක්ක ඇති වෙන සංඥාවන් මනසිකාරය වෙන්න ගත්තා. මුලින් මොකද වෙන්නේ? කාම සහගත සංඥා තමයි මනසිකාරය වෙන්නේ. දැන් මොකද වෙන්නේ? විතර්ක සහගත සංඥා මනසිකාරය වෙන්න ගත්තා කියන. ඊට පස්සේ ඒක මට පීඩාවක් ආනන්ද. ඒක මේ වගේ දෙයක් සැපසේ ඉන්න කෙනෙකුට පීඩාවක් පිණිස යම් දුකක් උපදින්නේ යම්සේද එසේම මේ විතර්ක සහගත සංඥා මනසිකාරය මා තුළ මතුවෙන්න ගත්ත කෙනෙක් මට පීඩාවක් වුණා කියලා. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ කළේ කොහොමද? ආනන්දේනි මට මෙහිම අදහසක් ඇති වුණා කියන. ඉතින් මම ප්‍රීතියට නොයල්මි තවත් ඉස්සරහට යන්න ගත්තා. ඊට පස්සේ කොහොමද? ප්‍රීතියට නොයල්මින් ප්‍රීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. මේ ප්‍රීතියට නොයල්මි කයින් සැපයක් විඳිමි උපේක්ෂාවෙන් ඉන්න ඕන දැන් හිත පවත්වන්න මහන්සි ගත්තා කියලා. මහන්සි ගන්නකොට නමුත් උත්සාහ කරනවා. දැන් ඒක සාන්තයි කියලා මේ මතක තේරෙනවා කියනවා. නමුත් හිත පිහිටන්නේ නැහැ කියනවා. ස්වාමීනි අර ප්‍රීතියටත් නොඇලී ඉන්න එක සාන්තයි කියලා වැටහෙනවා. කියනවා. එහෙමයි සර්. නමුත් හිතේ බැසගන්නේ. එහෙනම් අපිට තේරෙනවා මේ අපි ධර්මය අපි පුරුදු වෙනකොට ධර්ම මාර්ගය යනකොට ධර්මය අපි අහනකොට මේ කියන දේ ඇත්ත තමයි කියලා පොඩි වැටහීමක් තියෙනවා. වැටහීමත් එක්ක අපි මුලාවටපත් වෙනවා ඊට පස්සේ. හරි දැන් අපිට තේරෙනවා කියලා. එහෙමයි. ඊට පස්සේ විවිධ අක්‍ර තැබ්බි වලට අපිටපත් වෙන්නේ අපි. නැද්ද බලන්න? අපිට මේක තේරෙනවා. ඒකත් එක්ක සමහර අය හිතනවා මේ මාර්ගඵල ලබල කියලා. එහෙමයි ස්වාමීනි. සමහර අයට තේරෙන කමින් උදම් වෙලා නිකන් මේ මහා මේ මෝඩ දේවල් කරගන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ පරිස්සම් වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් මේ කියන්නේ මේ සාන්තය කියලා වැටහීම තියෙන එක වෙනම කතාවක්. හැබැයි ඒක හිතේ බැස ගන්න නැති එක තව කතාවක්. ඒ වගේ තමයි අපි ධර්මය අහනකොට මේ කියන දේ ඇත්තයි කියලා වැටහෙනවා. හැබැයි ඒකේ බැස ගන්න නැහැ. ඔක තමයි හිතේ ස්වභාවය. එහෙමයි. බැස ගන්න නැත්තේ.
බැස ගන්න නැත්තේ අපි ඊදී නැවත මනසිකාර කරන නිසා. පටිච්චසමුප්පාදේ කියලා ගොඩාක් අය කියන එක තමයි අනේ කියලා දෙද්දි අනේ මේක හරි තමයි කියලා හිතනවා කියනවා. ඊට පස්සේ ඒක අපිට හිතා ගන්න බෑ කියලා කියනවා. පංච උපාදානස්කන්ධ ගැන ආයතන ගැන කියද්දි හිතනවා කියන මේක හරි කියලා. ඊළඟට මේ පස්සේදී බලද්දි තනියෙන් කියවන්න හදද්දි සූත්‍රේ ඒක ඒ විදිහට හිතෙන්නේ නැහැ කියනවා. ඇයි ඒ? ඒ වැටහීම ඇති වෙන්නේ පොඩි කුසලතාවය. එහෙමයි ස්වාමීනි. මේ මහබෝසතාණන් දේශනා කරන්නේ මේක ශාන්ත වූ දෙයක් කියලා මම දකිනවා කියනවා. ඊළඟට මගේ සිත ප්‍රීතිය නැති ධානයේ බැසගන්නේ. වැටහීම තියෙනක වෙනම කතාවක්. බැසගන්නේ. අනේ බැසගන්නේ නැති එක වළක්වන්න තමයි මේක මේ සිද්ධිය තියෙන්නේ කොහොමද? නොපහදේ කියන නොපිහිටයි කියන නිදහස් වෙන්නේ නැහැ කියන. ආනන්දේනි මට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. මේ ප්‍රීති රහිත බව ශාන්තයයි දකිද්දීත් මගේ හිත ප්‍රීතින් ධානයේ බැසගන්නේ නැත්තේ නොපහදින්නේ නැත්තේ නොපිහිටන්නේ නැත්තේ නිදහස් නොවෙන්නේ කුමක් නිසාද? ප්‍රත්‍ය කුමක්ද? අන්න එතකොට මට හිතුණා කියනවා මා විසින් ප්‍රීතියේ දුර්විපාක නොදකින ලද්දේය. අන්න වැඩි. ප්‍රීතිය දුර්විපාක සිහි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මා විසින් ප්‍රීතිය ආදීන බහුල වශයෙන් මෙනෙහි නොකරන ලද්දේ. ප්‍රීතිය නැති ධානයේ අනුසස් අවබෝධ නොකරන ලද්දේ. ප්‍රීතිය නැති ධානයේ මා විසින් සේවනය නොකරන ලද්දේ. එහෙයින් මෙම ප්‍රීති රහිත බව ශාන්තයයි කියලා දැක්කත් තේරුම් ගත්තත් මොකද වෙන්නේ? ප්‍රීති නැති ධානයේ හිත බැසගන්නේ නැත. මෙන්න මේක තේරුම් ගැනීම තමයි හරි වැදගත් එක. මේක තේරුම් ගන්න එක තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ධර්මය ඇහුවොත් මේ පටිච්චසමුප්පාද පංච උපාදානස්කන්ධ චතුරාර්ය සත්‍ය සාදු කිය මිනිස්සු අහනවා. අනේ කියන එක හරියට හරි කියලා හිතෙනවා. වැටහිම ඇති වෙනවා. වැටෙනවා නම බැසගන්නේ. එහෙයි. කුමක් නිසාද? ඇසීම් මාත්‍රෙන් මේ වැටහීම් මාත්‍රෙන් අපි ධර්ම මාර්ගය අවසන් කළා තියෙන්නේ. නැවත බහුල වශයෙන් මෙනෙහි කරන්නේ. මේ බොහෝතනස් ඒක වැඩ කැලල්ල ගත්තා. හරි විශ්මිතයි. මේ මෙනෙහි කිරීම කියන එක ප්‍රධාන අංගයක් විදිහට පේන දැක්කනේ යෝනිසෝ මනසිකාරය කියන එක ප්‍රධාන අංගයක් විදිහට බුදුරජාණන් දේශනා කරන්නේ නිසානේ. එහෙමයි ස්වාමී. පළවෙනි එක කාමයන්ගේ ආදීන විලා සිහි කළා නික්කම්මයානිය සිහි කළා පළවෙනි ධ්‍යාන උපදව ගත්තා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර වල ආදීනව සිහි කළා විතක්ක ਵਿਚාර නැති බව යානිසං සිහි කළා දෙවෙනි ධ්‍යානෙ හිත පිටව ගත්තා. ඊළඟට දැන් මොකද කරේ? ඊට පස්සේ ආනන්දින මට මෙහිම අදහසක් ඇති වුණා කියන මම ප්‍රීතියේ ආදීනව දැකලා බහුල වශයෙන් සිහි කරන්න ඕනේ. දැන් කට්ටිය හිතෙන්න පුළුවන් අම්මෝ ප්‍රීතිය ආදීනව තියෙද කියලා. මේ කාමයන්ගෙන් වෙලි කාමයෙන් මේ ආස්වාද ලබ ගැට ගැහි අකුසල් තුල ඉන්න කෙනාට ප්‍රීතිය ආදීන ප්‍රකට වෙන්නේ නැහැ. ඒක අන්න එකට තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. එහෙමයි සර්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රීතිය ආදීනවක් තියෙනවා කියලා. එන ප්‍රීතිය ආදීනවක් තියෙනවා. එහෙමයි. එච්චරයි. තේරුණා නේද? ඒකේ එතෙන්ට යා මනස ගේන්න ඕන. කාමී ආදීන මුලින් දැකලා අකුසලී ආදීන දැකලා පළවෙනි ධ්‍යානෙ උපදවගත්තු කෙනාටයි විතක්ක ਵਿਚාරය ආදීන ප්‍රකට වෙන්නේ. නැත්නම් ඒකත් ගැටීමක් විතර ඇති වෙන්නේ. කොහොමද කුසල විතර්ක වල එහිම ආදීනව තියෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ මහා ප්‍රශ්න ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. නැත්නම් ඒ වගේ මෝඩ තර්ක දාන කට්ටිය ඉන්නවනේ. ඊට පස්සේ විතක්ක ਵਿਚාරය ආදීනව සිහි කළ දෙවනි ධ්‍යානෙ වඩාගත්තු කෙනාටයි ප්‍රීතිය ආදීනව ප්‍රකට වෙන්නේ. එතකන් එයාට ඒක තේරෙන්නේ නැහැ. මේවා සියුම් කොච්චර මානසික සියුම් දේවල්ද මේ කුසල ධර්මයන්. ස්වාමිනේ සියලු තැන්නේ අර උදාර සංසිඳීමක් ගැන සඳහන් වෙන්නේ දැන් ප්‍රීතිය බැහැර කළ විටත් සාන්ත බව. බඳුරී සාන්ත බව කියන එක වැඩි යන එක. එහෙමයි ස්වාමිනේ. වැඩි යන එක. තේරුණා නේද? එහෙයි. සාන්ත බව කියන එකත් වැඩි යන එක. එතකොට බලන්න ඒක නිකන් මේ වගේ අපි දැන් ව්‍යාපාර කරන කෙනෙක් කියන්නේ නිදි මරනවා අපි දුමෝ විවිධ කෑමක් හරියට නැහැ බීමක් නැහැ එච්චර මහන්සිලා ව්‍යාපාරයක් කරනවා කියලා. ඊට පස්සේ අවුරුදු 2 3 4 5 කළොන්නේ දැන් යම් මට්ටමකට දැන් ඇවිල්ලා යා. එතකොට දැන් ඊට පස්සේ යාට තියෙන්නේ අර නිදි මරන්නේ නැහැ යාට. ඊට වෙලාවට කෑම බීම කනවා.
දැන් එයාට තියෙන්නේ අපි මේ හොයලා බලන්න විතරයි එයාට. ඒතර එහෙම ඉන්න කෙනාට අරක පීඩාව තේරෙන්නේ මොකද්ද? නිදි වරාගෙන ඒ කාලේ හිටපු හැටි. එහෙමයි ස්වාමීනි. අරකේ ඒ තුල ඉඳගෙන එතෙන්ට එනකන් ඒක තේරෙන්නේ නැහැ. තේරෙනව නේද? එහෙමයි. ඒකයි. ඊට පස්සේ ආනන්දේනේ මට මේ අදහස ඇති වුණා කියන මම ප්‍රීතිය ආදීනව දැක ආදීනව බහුල වශයෙන් සිහි කරන්නේ නම් ප්‍රීතිය නැති ධානයේ අනුසස් අවබෝධ කොට සේවනය කරන්නේ නම් මෙම ප්‍රීති රහිත බව සාන්තයයි දකිනායි මගේ සිත ප්‍රීතිය නැති ධානයේ බැසගන්නේය පහදින්නේය පිහිටන්නේය නිදහස් වන්නේ යන කරුණ සිදුවිය හැකි දෙයකි. ආනන්දේනි මම පසු කාලයේදී ප්‍රීතියේ දුර්විපාක සිහි කළා දැකලා බහුල වශයෙන් මෙනෙහි කළා කියන. අන්න මෙනෙහි කරද්දී මොකද වෙන්නේ? ප්‍රීති නැති ධානයේ අනුසස් අවබෝධ කරගෙන ඒක සේවනය කර හිටියා කියන. එකල්ලි ආනන්දේ ඒ ශාන්තයයි දකින මගේ සිත ප්‍රීති නැති ධානයේ බැස ගන්න පටන් ගත්තා. පහදින්න ගත්තා කියනවා පිහිටන්න ගත්තා කියනවා. අර ප්‍රීතිය නැති නිදහස් වෙලා ප්‍රීති නැති උපේක්ෂාව කයින් සැපයක් විදිහට තුන්වෙනි ධානයේ හිත පිහිටලා බොහොම ලස්සනට වැඩෙන්න ගත්තා කියනවා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? කොච්චර කැපකිරීම ගොඩක ප්‍රතිඵලයක්ද දැන් මේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන් දැක්ක නේද? එතකොට මේ පුදුම දෙයක් නේ. ස්වාමීනි මොනතරම් මේ සහේතුකව මේ උත්තර ස්වභාවයන් මේ උපදව ගන්නවද නේද? ඒවා ඇති වෙන ස්වභාවය විස්තර වෙනවා. මේ ධානික මේ දසබල ඥාන ගැන කියද්දී කියන්නේ ඒකනේ තථාගතෝ ජහාන විමුක්ඛ සමාධි සමාපatti. ධාන කියලා දෙයක් දකිනවා, විමෝක්ෂ කියලා දෙයක් දකිනවා, සමාධි කියලා දෙයක් අවබෝධ කරනවා, සමාපatti කියලා දෙයක් අවබෝධ කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒවා පිරිසිදුන විදියක් අවබෝධ කරගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි. ඒවා කෙලෙසෙන විදියත් අවබෝධ කරගන්නවා. දැක්කනේ දැන් මේක සම්පූර්ණ විස්තර වෙන්නේ මොකද්ද? කෙලෙසී යන විදියයි පිරිසිදු වෙන විදියයි. හරි ලස්සනයි මේක. එහෙමයි. ඊළඟ දේශනා කරන ඒ වගේ නැගී සිටින විදියයි. දැන් බලන්න දැන් පළවෙනි ධානයේ නැගී සිටින විදිය බොහොම ලස්සනට තියෙනවානේ මේක. කොහොමද? පළවෙනි ධානයේ කාමයන්ගෙන් නැගී සිටින විදිය තමයි කාමයේ ආදීනව සිහි කරනවා. ඒකෙන් නැගීట్లా පළවෙනි ධානයට එනවා. පළවෙනි ධානයේ වඩලා විතක්ක ਵਿਚාර වල ආදීනව සිහි කරද්දී පළවෙනි ධානයෙන් නැගිටලා දෙවෙනි ධානයට එනවා. දැකන්නේ නේද? නැගිට ක්‍රමය. ඒතර දෙවෙනි ධානයේ ඊට පස්සේ විතක්ක ਵਿਚාර වල ආදීනව සිහි කරද්දී දෙවෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි ධානයට ආපු කෙනා දෙවෙනි ධානයෙන් නැගී සිටින ක්‍රමය කොහොමද? ඒ කරන ක්‍රමය තමයි ප්‍රීතිය ආදීනව සිහි කරනවා. කාලය දැන් හිත වශී ප්‍රාප්ත කළාට පස්සේ ඔහුට මේ ආදීනව සිහි කර ඉන්න දෙයක් නැහැ. ආදීනව සිහි කර ඉන්න දෙයක් නැහැ. ඒ උපදවන්න කාලයක් තිස්සේ උපදවපු දේවල් වල සම්වදින්න විතරයි තියෙන්නේ. ධානයට සමවදිනවා කියලා. එතනදී පාවිච්චි කරනවා සමාපatti කියන වචන වලදී පාවිච්චි කරන්නේ ඒවත් එක්ක. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් කීක. ඊළඟ දේශනා කරනවා ආනන්දේ පසු කාලයේනි ප්‍රීතියේ දුර්විපාක දෙක බහුල වශයෙන් මෙනෙහි කළ ප්‍රීතිය නැති ධානයේ අනුසස් අවබෝධ කරගෙන ඒ සේවනයේ කළෙමි. ආනන්දේ පසු කාලයේ ප්‍රීතියට නොඇලීමෙන් ප්‍රීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජාන කායේන සුඛපටිසංවේ. මොකද වෙන්නේ? ප්‍රීතියට නොඇලීමෙන් උපේක්ෂාවෙන් කයින් සැපයක් විඳින්න තුන්වෙනි ධානය උපදවාගෙන වාසය කළා. ආනන්දයෙන් මට මේ විහරණයෙන් වාසය කරද්දිත් දැන් මොන වාසය කරනවා? තුන්වෙනි ධානයේ ඉන්නවා දැන් ප්‍රීතිය අතහැරලා. හැබැයි ඒත් මොකද වෙන්නේ? ප්‍රීති සහගත සංඥා මනසිකාර වෙනවා කියලා. එහෙමයි. හරි පුදුමයි එතකොට. ප්‍රීති සහගත සංඥා ආයෙත් හිතට විටින් විට මනසිකාර වෙනවා කියලා. ප්‍රීතිය අතහැරලා වාසය කරද්දිත් ආයෙත් එනවා කියලා. සංඥාවක් එනවා. සංඥාවක් එනවා කියලා. එහෙමයි. ඒ මට පීඩාවක් කියනවා. ආනන්ද සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුක උපදින්නේ යම්සේද එසේම ප්‍රීති සහගත සංඥා මානසිකාරය මා තුළ මතුවෙන ගත්තා කියනවා. මට ඒක පීඩාවක් කියනවා. ආනන්දෙන් ඊට පස්සේ මට මේ අදහස ඇති වුණා කියනවා. එහෙනම් මොකද්ද මම? එහෙනම් මම සැපේද ප්‍රහාණය කළා දුකද ප්‍රහාණය කළා. මේ මොකද්ද මේ
සුකස්සච පහන දුක්ඛස්ස පහන පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්තංගම. හතරෙන් ධ්‍යාන උපදවගෙන වාසය කරනවා නම් යහපතී කියලා හිතනවා කියන. ආනන්දේනි මෙසේ දුක් සැප රහිත බව ශාන්තයයි කියලා හිතේ කොනක දැන් වැටහීමක් තියෙනවා කියන. හැබැයි මොකද ඉන්නේ බැස ගන්න නැහැ කියන ධ්‍යානෙ. ධ්‍යානෙ බැස ගන්න නැහැ කියන. නොපහදී නොපිහිටයි නිදහස් නොවේ. මට කල්පනා වුණා කියන මේකට හේතුව මොකද්ද කියලා. එතකොට මොකද මට මේ අදහස ඇති වුණා කියනවා. මා විසින් උපේක්ෂා සැපෙහි මොකද වෙන්නේ? දෙක හිත යට වෙලා ඉන්නේ. උපේක්ෂාවට උපේක්ෂාවත් එක්ක කයින් විදින සැපයක් තියෙනවනේ තොම්මනේ ධ්‍යානෙ. ඒක හිත යට වෙලා කියනවා ඉන්නේ. ඒක දුර්විපාක දකින්න තමයි යට නොවන ස්වභාවයටපත් වෙන්නේ. දැක නේද? එහෙමයි. එහෙනම් දැන් තමන් දැන් සිව්පස්සේ ගැන කියද්දිත් එහෙමයි. දැන් සිව්පස්සේ අවශ්‍යයි. සිව් දැන් ආරි ශ්‍රාවකයාට ලාභ සත්කාර ලැබෙනවා. හැබැයි ඒකට හිත යට නොවී තියාගන්නේ කොහොමද? ආදීනෝ සිහි කර තමයි මේ ලාභ සත්කාර සිව්පස්සේ පරිහරණය කරන්නේ. බොහෝ සිව්පස්සේ ලාභ සත්කාර පරිහරණය කරන කෙනාට බොහෝ ආදීනෝ සිහි කර ලොකු මහන්සියක් දරන්න වෙනවා. ගැට නොගැසී ඉන්නන. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එතකොට අඩුවෙන් නම් පාවිච්චි කරන්නේ අඩුවෙන් තමයි ආදීනෝ සිහි කර ඉන්නේ. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. ගොඩාක් දේවල් පාවිච්චි කරනවා නම් මොකද වෙන්නේ? ගොඩක් ආදීනෝ සිහි කරන්න වෙනවා. ආදීනෝ සිහින කළොත් මොකද වෙන්නේ? ප්‍රපාතයකට තමයි වැටෙන්නේ. නිතරම ඒවට යටපත් වෙනවා. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි දැන් තුන්වෙනි ධ්‍යානෙ බොහෝ කලක් වැඩුවාට පස්සේ හතරවෙනි ධ්‍යානෙට දැන් එන්න උත්සාහ කරනවා. කැමති මේක ඊට වඩා මේක ශාන්තයි කියලා. හිතපත් වෙන්නේ. ඊට මොකද වෙන්නේ? අන්නේ එතකොට අර මේ උපේක්ෂා සැපේ දුර්විපාක දකින්න මහන්සි ගන්න ඕන කියනවා. මා විසින් උපේක්ෂා සැපේ ආදීන බහුල මෙනෙහි නොකරන ලද්දේ දුක් සැප නැති ධානයේ අනුසස් අවබෝධ නොකරන ලද්දේ දුක් සැප නැති ධානයේ මා විසින් සේවනය නොකරන ලද්දේ එහි මේ දුක් සැප රහිත බව ශාන්තයයි දකිනා මගේ සිත ශාන්තය කියලා දැක්කත් බැසගන්නේ පහදින්නේ පිහිටන්නේ. ඊට පස්සේ ආනන්දයෙන් මට මෙහිම අදහසක් ඇති වුණා. ඉතින් මම උපේක්ෂා සැපේ ආදීනව දැක ඒ ආදීනව බහුල වශයෙන් සිහි කරනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ දුක් සැප නැති ධානයේ අනුසස් අවබෝධ කරගෙන ඒ ආනිසංස සිහි කරනවා නම් හොඳයි කියලා කල්පනා කළා කියනවා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඔන්න ඉතින් ඉඳලා දිගට කුමක්ද කරේ? අර උපේක්ෂා සහගත සැපේ ආදීනව සිහි කරන්න ගත්තා කියන කාලය. එහෙමයි. දැන් අපි වගේ සාමාන්‍ය කෙනෙක් මේ මෙරි වෙහෙසිල්ල බොහෝතන් අතර වෙහෙසෙන්න ඕනේ නැහැ. සසර පුරුදු තියෙනවා. පුණ්‍ය බලේ තියෙනවා. එහෙමයි. යම් පොඩි කාලයක් සිහි කරනකොට මොකද වෙන්නේ? බොහොම ලස්සනට සුවසේ දේශනා කරන ආනන්දේනි මම පසු කාලේ සැපේද ප්‍රහාණය කොට දුකද ප්‍රහාණය කොට සිව්වෙනි ධ්‍යානෙ උපදවාගෙන සුවසේ වාසය කළා කියනවා. ස්වාමීනි මේ තමන් වහන්සේගේ හද මණ්ඩල තුල මේ ආර්ය මාර්ගයේ මුකුලිත වෙනවා. ඒකනේ. එහෙමයි. හරි ලස්සනයි නේද? බොහොම ලස්සන සුන්දර විග්‍රහයක්. එහෙමයි. හරිම ලස්සනයි. ඊට පස්සේ විස්තර කරනවා ආනන්දේනි ඒ විදියට දැන් ඔන්න දැන් සිව්වෙනි ධ්‍යානෙ උපදවගෙන මේ සුවසේ ඒක නැවත මානසිකාරය කර හිත පිහිටවගෙන වාසය කරනකොට වැඩි යන්නේ කොහොමද? උකට හතරවෙනි ධ්‍යානෙ වැඩි යනවා. දැන් හතරවෙනි ධ්‍යානෙ වැඩි වාසය කරද්දී අර ඒතර උපේක්ෂා සහගත සංඥා මානසිකාරය මතුවේ කියන. උපේක්ෂා සහගත සංඥා උපේක්ෂාව හිත පිහිටවන්න අප්‍රමාණ මහන්සියක් ගන්නවා. හැබැයි සංඥා මානසිකාරي මේ පීඩාගෙනක් දෙනවා කියන මතුවෙලා. උපේක්ෂාවෙන් බැහැර වුණු තැන ස්වාමිනේ මානසිකාර වෙනවා සංඥා. මානසිකාරය දැන් සැපේ මේ කායික සැපේ මානසික සැපේ ඒ වගේම කායික දුක මානසික දුක ඔක්කොම නැති කරපු තැනක් නේද මේ හතරවෙනි ධ්‍යානය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් ආපහු මනසට අරක ආවර්ජනය වීමක් වෙනවා කියනවා. මානසිකා සංඥා සහිත මතුවීමක් වෙනවා කියනවා මේ තුල. ඒතර ඒකත් එක තමයි තව දෙයක් හොයන්නේ. ඒකත් එක ඊට පස්සේ මට මේ ගැන කියද්දී බොහොම ලස්සන තව දේශනාවක් හම්බුණා. පළවෙනි ධ්‍යානෙ දියුණු වෙනකොට
හිත ඇතුළේ නිරුද්ධ වෙන යන්නේ කුමක්ද? එහෙමයි ස්වාමී. දෙවෙනි ධ්‍යානෙ වැඩෙනකොට හිත ඇතුළේ නිරුද්ධ වෙලා යන්නේ කුමක්ද? අපිට තව පොඩි කාලයක් තියෙන නිසා මම හිතුවා දැන් මේක තව තියෙනවා ආකාසානංචායතන විඥානංචායතන නේව සංඥා දේව හරි ලස්සනට විස්තර කරනවා මේක. ඒක අපි ඉස්සරහට මේ ඊළඟ දවසේ අපි කතා කරමු. මට හිතුණා මේක අර ඒ දේශනා කරන මේකටම ගැළපිලා යන්න පළවෙනි ධ්‍යාන හතර ගැන හරි ලස්සන විස්තරයක් තියෙනවා. එහෙමයි අවසරයි ස්වාමී. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි යම් තැනක කාමයෝ නිරුද්ධ වෙත්නම් යම් කෙනෙක් කාමයන් නැවත නැවත නිරුද්ධ කරමින් වාසය කරත් නම් ඒකාන්තයෙන්ම යාශ්මතු කාම පිපාසයේ නැත්තෝහිය නිවුනාහුය කාම තණ්හා නැති අය ඒ අංගයෙන් ඉතරට ගියාහුය කියමි. කාමයෝ පින්වත් මහණනි කොතැනක නිරුද්ධ වෙද්ද? කවුරුනම් කාමී නැවත නැවත නිරුද්ධ කොට වාසය කරද්ද? මේ කරුණ මම නොදනිමි මේ කරුණ මම නොදකමි කියා යමෙක් කියයි නම් ඔහුට මෙහිම කියන්න කියලා. ආයුෂ්මත්නි භික්ෂුව කාමයන්ගෙන් වෙම්ම අකුසල ධර්මයන්ගෙන් වෙම්ම විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරයි නම් කාමයේ නිරුද්ධ වන්නේ මේ පළවෙනි ධ්‍යානයේදී කියලා කියනවා. එහෙමයි. හරි පුදුමයිනේ. ඒතර අර සංකල්පී රාග නිරුද්ධ වෙන්නේ කොහෙද? පළවෙනි ධ්‍යානයේදී. සංකල්පී රාග නැති වෙන තැන. එහෙයි. එතකම් මේ සංකල්පී රාගෙන් බැටහකා ඉන්නවා. ස්වාමීනි ඒ ධානයට පැමුණා කියන්නේ කාමයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. එහෙයි ස්වාමීනි. නිරුද්ධයි. ඒ පීඩා විඳින්නේ නැහැ. එහෙයි. කියනවා ප්‍රථම ධානය ලැබූ අයද කාමයන් නිරුද්ධ කොට වාසය කරති කියන. ඒතර පළවෙනි ධානය දැන් නැවත නැවත ඊට පස්සේ ආ විතක්ක ਵਿਚාර පවත්ත ප්‍රීති සැපේ ඇති කරගෙන මේ දියුණු කර ඉන්නව නේද? ඒතර ඉන්නවා කියලා කියන්නේ කොහොමද? කාමයම නිරුද්ධ කර ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. එහෙමයි. කාමෙතර නිරුද්ධ වෙලා යනවා. නැවත නැවත පළවෙනි ධානය පුරුදු කරන්න කාම නිරුද්ධ වෙවි යනවා කියනවා. දේශනා කරන මහණෙනි දැන් නිකලස් වෙනකොටනේ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්නේ. එහෙමයි. තේරුණා නේද? ආයි ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන්නේ તો නිකලස් වෙද්දී අරහත්ත්වයටපත් වෙද්දී. කෙලෙස් සහිතම කාමයේ නැතුව වාසය කරන ස්ථානය මේ දැන් මේ කාම නිරුද්ධ කරගෙන වාසය කරන භූමියට කියනවා පළවෙනි ධ්‍යාන. එහෙමයි. එතකන් අනිත් එතකොට අයින් මෙහා පසුබිම් වල අපි ජීවත් වෙන්නේ කාමයට එක තමයි අපේ ජීවිතය සම්පූර්ණ ගැට ගැහිලා තියෙන්නේ. මහන්නේ ඒකාන්තයෙන් වංචා නැති මායා නැති භික්ෂුව යහපති කියලා වචනේ පිළිගන්නවා කියනවා අනුමෝදන් වෙනවා කියලා කියනවා. යහපති කියාය වචනේ සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වී ඇඳිලි බැඳ වන්දනා කරමින් ඔවුන් ඇසුරු කරනවා කියනවා. බලන්නකොට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මෙට මේ දහම් පදේ විස්තර කළාට පස්සේ කපටි නැති කෙනෙක් නම් මායා නැති කෙනෙක් නම් ඒකට විරුද්ධව කතා කරන්නේ නැහැ කියනවා. එහෙමයි. ඔය කොහොමද මේ අරකයි මේකයි කියලා. ඔහොම දෙයක් වෙන්න බෑ කියලා කතා කරන්නේ නැහැ කියනවා. එහෙමයි. තේරුණා නේද? දැන් අද මේ සමහර රහත්ත්වය කියා ගන්න මාර්ගඵල ලාභී වේ කියා ගන්න මෙහෙම දෙයක් පිළිගන්නේ නැහැ නේ. එහෙමයි. පිළිගන්නේ නැහැ. දේශනා කරන ඊළඟට යම් තැනක පින්වත් මහණෙනි විතක්ක ਵਿਚාරයන් නිරුද්ධ වෙනවා නම් යම් කෙනෙකුන් විතක්ක ਵਿਚාරයන් නැවත නැවත නිරුද්ධ කොට වාසය කරනවා නම් ඒකාන්තයෙන් ඒ ආයමතු කාම පිපාසය නැති කට්ටියයි කියනවා. කාම පිපාසි පව නැති වෙන තැන කොතනද එතකොට මේ? පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ වැඩනකොට කාම පිපාසි දුරු වෙලා යනවා. නිවුනාහුය තණ්හා නැත්තෝ ඒ අංගයෙන් එතරට ගියාහුය කියමි. විතක්ක ਵਿਚාරය කොතැනක නිරුද්ධ වෙයිද? කවුරුනම් විතක්ක ਵਿਚාරයන් නැවත නැවත නිරුද්ධ කොට වාසය කරද්ද? මේ කරුණ මම නොදනිමි මේ කරුණ මම නොදකී කියා යමෙක් කියයි නම් ඔහුට මෙහෙම කියන්න කියනවා. ආයුෂ්මත්නි භික්ෂුවක් විතක්ක ਵਿਚාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතක්ක ਵਿਚාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපේ දෙවෙනි ධ්‍යාන උපදවගෙන වාසය කරයි. විතක්ක ਵਿਚාරයන් නිරුද්ධ වන්නේ මෙහිදීය. කොතනද? විතක්ක ਵਿਚාරයන් නිරුද්ධම් වෙලා යන තැන තමයි දෙවෙනි
ධ්‍යානෙ. එහෙමයි ස්වාමීනි. ඒක බහුල වශයෙන් නැවත නැවත බහුල වශයෙන් නැවත නැවත දියුණු කරද්දී ඒතර කෙනෙක් අහන්න පුළුවන් දැන් මේ දේශනාවේ කිව්වේ විතක්ක ਵਿਚාර සංඥා මනසිකාර වෙනවා දෙවෙනි ධ්‍යානෙද කියලා. දැන් මේ බෝසත් කාලෙදි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. බෝසත් කාලෙදිනේ. ඒ කියන්නේ තාම පුරුදු කරන කාලෙනේ. එතකොට එහෙම මේ සංඥා මනසිකාරේ එන නිසා තමයි ඊළඟ දේ හොයන්නේ බෝසතාණන් වහන්සේ. මග අනාවරණය. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ප්‍රීති සංඥා මනසිකාර නිසා තමයි ඊළඟ දේ හොයාගෙන යන්නේ. ඒතර උපේක්ෂා සංඥා මනසිකාරය තමයි අරූප ධානය හොයන්නේ. අන්තිම මේ ඔක්කොම සියල්ලම හොයාගන්නේ ඒවත් එක්කනේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? කියනවා මේ විතක්ක ਵਿਚාරයන් රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය දෙවෙනි ධානය උපදවගෙන වාසය කරයි කියනවා. විතක්ක ਵਿਚාරයන් නිරුද්ධ වන්නේ මෙහිදීය. කොතනද කියන්නේ දෙවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙලා යනවා. කාම නිරුද්ධ කරන්න ආස කෙනා පළවෙනි ධානය නැවත නැවත වඩනවා. නැවත නැවත වඩනවා. විතක්ක ਵਿਚාර නිරුද්ධ කරන්න ආස කෙනා සංසිඳවල නිරුද්ධ කරන්නේ. එතකොට වචී දුස්චරිතෙන් බොහෝ කලක් වැළකී ඉන්නකොට යම් ආකාරයක සංසිඳීමක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි නිරුද්ධ වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙන තැන තමයි දෙවෙනි ධානය. කාමයන්ගෙනුත් යම් ආකාරයෙන් අපි ඉන්ද්‍රිය দমনය කරනකොට සති සම්පජාන්‍ය පුරුදු කරනකොට සංසිඳීමක් ඇති වෙනවා. නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නිරුද්ධ වෙන තැන පළවෙනි ධානය. විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙන තැන දෙවෙනි ධානය. ඊට විස්තර කරනවා දෙවෙනි ධානය ලැබුව අය විතක්ක ਵਿਚාරය නිරුද්ධ කොට වාසය කරයි මහන්නේ ඒකාන්තේ වංචා නැති මායා නැති භික්ෂුව යහපති කියලා වචන සතුටින් පිළිගන්නවා කියනවා. අනුමෝදම් වෙනවා කියනවා. පිළි අරගෙන අනුමෝදම් වෙලා ඇඳලි බැඳගෙන අසුරු කරනවා කියනවා. යම් තැනක ප්‍රීතිය නිරුද්ධ වෙයි නම් යම් කෙනෙක් ප්‍රීතිය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම් ඒකාන්තයෙන් මේ ආයෂ්මතු කාම විපාසය නැති අයයි කියනවා. නිවුණා හුය කියනවා. තණ්හා නැති අයයි කියනවා. ඒ අංගෙන් ඉතරට ගියා කියනවා. ප්‍රීතිය කොතැනක නිරුද්ධ වෙද්ද? කවුරුනම් ප්‍රීතිය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරද්ද කියලා ඇහුවොත් එම් කවුරු කිව්වොත් එම් මම මේක දන්නේ නැහැ කියලා එයාට කියන්න කියන මොකද්ද? ආයුෂ්මත් භික්ෂුව ප්‍රීතියට නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි කියනවා. කයෙන් සැපයක් විඳී කියනවා. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව ඇති සැප විහරණයයි යම් ධානයකට කියයිද තුන්වෙනි ධානයටයි කියනවා. එහෙමයි ස්වාමීනි. ආනින මේ තුන්වෙනි ධානයෙන් තමයි කුමද්ද නැති ප්‍රීතිය නිරුද්ධ කරගෙන ඉන්න පුළුවන් තැන. බුදුමයි මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. මේ හොයාගන්න දේව එහෙමයි. කාමයේ නිරුද්ධ කරගෙන සුවපත් වූ හිතින් ඉන්න පුළුවන් භූමියක් ශාස්ත්‍රඥ වහන්සේ දකිනවා. කාම පීඩාව නැති විතක්ක ਵਿਚාර නිරුද්ධ කරගත්තු භූමියක් ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කළා. ආශ්චර්යයි. එහෙමයි. ප්‍රීතිය කාමය නිරුද්ධ කරගෙන ප්‍රීතියෙන් පීඩා විඳින්නේ නැති භූමියක් සර්වඥයන් වහන්සේ අවබෝධ කළා වැඩ සිටියා. ආශ්චර්යයි. කොහොමද මේ ශාස්ත්‍රූත්‍රය? එහෙමයි ස්වාමීනි. බුදුම දැන් මෙහිම ශාස්ත්‍රූත්‍රයක් අනුගමනය කරන ඇසුරු කරන ශ්‍රාවකයෙක් නේද? ඒතර ඒ වගේ මාර්ගයකට එන්න මහන්සි ගන්න. දැක්ක නේද? ඒ වගේ ලස්සන සුන්දර මේ ජීවිතේම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ශාස්ත්‍රඥ. දැන් කාමයන්ගෙන් නිරුද්ධ වෙන වැඩපිළිවෙල, විතර්කයන්ගෙන් නිරුද්ධ වෙන වැඩපිළිවෙල, ප්‍රීතියෙන් නිරුද්ධ වෙන වැඩපිළිවෙල, උපේක්ෂාවෙන් නිරුද්ධ වෙන වැඩපිළිවෙල. හරි විස්මිතයි. එහෙමයි. ස්වාමීනි මෙතරම් සහේතුක වන මේ දහම් මාර්ගයට මේ ආශ්චර්ය සාත්‍ෘත්වයට අභියෝග කරන්න තවත් නම් කිසිවෙක් ලෝකේ කිසිවෙක් නැහැ කිසිවෙක්. එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. එහෙමයි. ඊළඟට කියන යම් තැනක උපේක්ෂා සැපය නිරුද්ධ වෙයි නම් යම් කෙනෙක් උපේක්ෂා සැපය නැවත නැවත නිරුද්ධ කොට වාසය කරත් නම් ඒකාන්තයෙන් මේ අයත් කාම පිපාසය නැති අය කියන නිවිච්ච අය කියන එකට. ඒත් කාම තණ්හාව නැති අය කියන. ඒ අංගින් ඊතරට ගියා කියන. උපේක්ෂා සැපය කොතැනක නිරුද්ධ වෙයිද? කවුරු කෙනෙක් ඇහුවොත් එහෙම කොතනද කියලා උපේක්ෂා සැපය නිරුද්ධ වෙන තැන තමයි කොහොමද? හතරවෙනි ධ්‍යානෙ. ස්වාමීනි වේදනාව නිරුද්ධ වෙලාද එතන? උපේක්ෂා සැපේ නිරුද්ධ වෙලා. උපේක්ෂාත්ම සැපේ. එහෙයි ස්වාමීනි. වේදනාව නිරුද්ධ වෙන්නේ
මේ සංඥා වේදනා දෙකම නිරුද්ධ වෙන තැන තමයි නිරෝධ සමාපත්තිය. කතා කරන්නේ එහෙමනේ. විදීම තියෙනවා. මෙතන කියන්නේ උපේක්ෂා සැපේ නිරුද්ධ වෙච්ච තැන. උපේක්ෂාව නිසා හටගන්න දැන් අර සැපේ. මේ කියන්නේ මේ තුන්වෙනි ධ්‍යානද කියන්නේ උපේක්ෂාවක් ලැබලා තියෙනවා සිහියකුත් එක්ක මේ කයින් සැපයක් විඳිනවා. එතකොට ඒක නිරුද්ධ වෙන තැන තමයි මේ කියන්නේ හතරවෙනි ධ්‍යානය. ඒ සැපයත් අත්හැරලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේක. පුදුම සොයා ගැනීමක්. එහෙමයි ස්වාමීනි. ක්‍රමයෙන් මේ අනුපුබ්බ නිරෝධයක් කරා ගෙනියනවා නේද? එහෙමයි. මේ දේශනාවේ නමත් අනුපුබ්බ විහාර සමාපatti. සමාපatti කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් බලන්න කාමය නිරුද්ධ කරගෙන ඉන්න තැන තමයි පළවෙනි ධානය. ඒතර ඒක සමාපත්තියක් විදියටයි දේශනාවේ ඉස්මතු කරවලා දක්වන්නේ. එතකොට කාම නිරුද්ධ කරගෙන ඉන්න භූමිය සමාපත්තියක්. විතක්ක ਵਿਚාර නිරුද්ධ කරලා ඉන්න භූමිය සමාපත්තියක්. එතකොට සමවදින දෙයක් ඒක. එහෙමයි. ප්‍රීතිය නිරුද්ධ කරගෙන ඉන්න භූමිය සමාපත්තියක්. එතකොට සම්වැදලා ඉන්න තැනක්. ඊළඟට සැපේ සහිත උපේක්ෂාව නිරුද්ධ කරගෙන ඉන්න භූමිය උපේක්ෂාව හතරවෙනි ධානය. ඒතර ඒක සමාපත්තියක්. එතකොට ඒක. එහෙමයි. ධානයක් විදිහටත් විස්තර කරනවා. සමාපත්තියක් විදිහටත් එතකොට එතන ගැනෙනවා. එතකොට ඒක. ස්වාමීනි සමාධි ස්වභාවය ඉක්මවා ගිය දැන් මෙහිමයි සමාධි ස්වභාවය ගැන කියද්දී කියන්නේ අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති කියන අංග 7 තියෙන කෙනාගේ පොඩි එකක බවක් තිබුණත් ඒක සමාධිය කියලා තමයි ගන්න. එහෙමයි. ඒතර සම්මා සමාධිය කියලා කියන්නේ මේ ධානවලට. එතකොට මේ ධානයක් දියුණු වෙලා කාම නිරුද්ධ කරගෙන බහුලව දියුණු කරපු මේ ස්වභාවයට සමාපatti කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. දැන් වේදනා සංඥා නිරුද්ධ කරගත්තු මේ භූමියට සමාපatti කියන වචනේ පාවිච්චි කරනවා. ස්වාමීනි මේ භූමිය අපි තුල නිර්මාණය කරගත්තොත් අර පීඩාවන්ගෙන් තොරව කෙලෙස් වල මේ කාමයන්ගේ පීඩාවෙන් තොර කලාපයකට බුද්ධි අපිට හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. මාරයට බැල්මවත් හෙලන්න බැරි භූමියක් කියන එක. එහෙමයි. සමහර දේශනාවල තියෙනවා. එහෙමයි. මාරයට බැල්මවත් හෙලන්න බැරි භූමියක්. කොහේ ඉන්නවද කියලා හොයාගන්න බෑ කෙනා. එහෙමයි ස්වාමීනි. ඉතකන් හොයන්න පුළුවන් මෙයා කොතනද ඉන්නේ කියලා. මේක වැඩි. ඊතර මේ ලෝකේ හිතා ගන්න බැරි දෙයක්. විශ්මිත දෙයක් භාග්‍යතුන් වහන්සේ හොයා ගන්නවා. එහෙමයි. පුදුම අසිරිමත්. මාර විශේෂ මාසික මාර භූමිය ඉක්මවා යන භූමියක්. එහෙමයි ස්වාමීනි. සර්වඥයන් වහන්සේ නමක් හැරෙන්නට වෙන කිසි කෙනෙකුට හොයන්න බෑ. බලන්න නිවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉතින් අපි නැවත හිතා මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා. ඒ සිතන සිතවිල්ල පාසා මහත්ඵලයි. එහෙමයි ස්වාමීනි. මං මේ භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරනවා. බෝධිය ගාවට ගියත් සෑය ගාවට ගියත් ධාතුන් වහන්සේලා ගාවට ගියත් අපිට එතකොට පිළිම වහන්සේ ගාවට ගියත් මෙන්න මේ උත්තම අවබෝධය අපට සිහි වෙන්න ඕන. එහෙයි ස්වාමීනි. යම් අයුරින් නේද? හරි විස්මිත දෙයක්. ඊට දේශනා කරන උපේක්ෂා සැපේ කොතනක නිරුද්ධ වෙයිද? අන්න හතරවෙනි ධ්‍යාන නිරුද්ධ වෙලා යනවා කියනවා. සතරවෙනි ධ්‍යානෙ ලැබුව අය උපේක්ෂා සැපේ නිරුද්ධ කොට වාසය කරනවා කියනවා. මහණී ඒකාන්තයෙන් වංචා නැති මායා නැති භික්ෂුව යහපති කියලා වචනින් සතුටින් පිළිගන්නේ අනුමෝදන් වන්නේ. යහපති කියා වචනේ පිළි අරගෙන අනුමෝදන් වී ඇඳලි බැඳගනිමින් ඔවුන් ඇසුරු කරන්නේ කියන. හරි විස්මිත සුන්දර ආශ්චර්ය විග්‍රහයක් ඒ අනුපුබ්බ විහාර සමාපatti. එහෙමයි ස්වාමීනි. දැන් මම ඒක අර ගැලපුවේ තපස්සු ගහපති සූත්‍රය අර අපි දැන් පළවෙනි ධ්‍යාන ගැන කතා කළානේ. දැන් බලන්න එතකොට මේ දේශනාවේ බොහොම ලස්සනට විස්තර කළා පළවෙනි ධ්‍යානට මේ බාධා කරන්නේ මොනවද? පිරිසිදු කරගන්නේ කොහොමද? නැගී සිටින්නේ කොහොමද? ඒ දේවල් නිරුද්ධ වෙන්නේ මොනවද? සෑම දෙයක් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් භාග්‍යතුන් වහන්සේ තියෙනවා. ඒ නිසා මේ උදාාර අවබෝධය පිළිබඳ සිත් පහන් කරගෙන මේ පින්වත් සියලු දෙනාටම සසර දුකින් ඈතර වෙන්න පරම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ අපගේ ආචාර්ය වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවමින්
ශ්‍රී සද්ධර්මයේම දේශනා කොට වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දෝහා කටාරි සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ පින්වත් මහත්මයා සහ මහනුවර සුදුහුම්පොළ පදිංචි මංජුලා වඩුගොඩ පිටිය පින්බර මාතාව විසින් තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දිවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට, ලෝකපාලක සියලු සත්පුරුෂ දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින පරම පූජනීය දහම්මග ඉවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, ඒ වගේ මහා සංඝරුවනට, ලෝකවාසී සත්පුරුෂ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින මිය පරලෝකීය සිරිසේන පල්ලියගේ පින්වත් මහත්මයා, ඩී.එස්. පල්ලියගේ පින්වත් මහත්මයාට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින දෝහ කටහරි සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ පින්බර මහත්මයාට සහ මහනුවර සුදුහුම්පොළ පදිංචි මංජුලා වඩුගොඩ පිටිය පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ මහත්මියගේ මංජුලා වඩුගොඩ පිටිය පින්වත් මහත්මියගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්, දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට සියලු රැකවරණ සැලසේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත්, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. එතන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලෙහි සොඳුරු ආර්ය පරේසනේ මුකුලිත වූ ආකාරය පිළිබඳව ආශ්චර්ය ශ්‍රී සද්ධර්මය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් මේ ශ්‍රී සද්ධර්මය අපේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා.
අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් දොහා කටාරී සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ මහත්මයා, ඒ වගේම මහනුවර සුදුහුම් පොළ පදිංචි මංජුලා වඩුගොඩ පිටිය පින්වන්ත මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැම දෙනා අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. පිනති ඔබ හැම දෙනාම සමග. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව යලි සමීප කරමින් මුණ ගැහිමේ අපේක්ෂාවෙන් අපි සමුගන්න සූදානම් වනවා. ඉතින් නිතතින් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින හද මණ්ඩල ජාතියේ හදවත පුරා ඉදි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.